සිනහවෙන් අපිට තව කෙනෙකුට සිනහවෙන් සංග්‍රහ කරන්න බෑ. මොකද අද අපේ සිනහව වහලා. නමුත් හදවතේ තියෙන ප්‍රීතිය වහන්න බෑ. හලෙලූයා. සිනහව වහලා තිබුණාට හදවතේ තිබෙන ප්‍රීතිය වහන්න බෑ. හලෙලූයා. දෙවියන් වහන්සේගේ යහපත්කම එහෙමයි. මොකද මනුෂ්‍ය ස්වභාවික ප්‍රීතිය එළියෙන් තිබෙන ප්‍රීතිය වැසුවට හදවතේ තමයි සැබෑ ප්‍රීතිය තිබෙන්නේ. ඔබ සැබෑ ප්‍රීතියෙන් ඉන්නවද කියලා ඔබ ඇස් දෙක බැලුවා මට පේනවා. ඔබ හැමෝම මන් දිහා බලනවා නම් මං කැමති. ඒතර ඔබ සිනාසෙනවද? ඔබ සිනාසෙන්නේ නැද්ද කියලා ඔබ ඇස් දෙක බැලුවම අපිට පේනවා. ඒ නිසා ඔබ යන්න ඉස්සෙල්ලා ඔබේ සිනහවෙන් හැමෝටම සංග්‍රහ කරන්න බැරි වුණාට ඔබේ සිනහව සමග ඔබේ ඇස් දෙක hina වෙනවා. ඒ සිනහවෙන් හැමෝටම සංග්‍රහ කරලා යන්න. මොකද දෙවියන් වහන්සේ යහපත්. හලෙලූයා. වාතාවරණ වෙනස් වුණාට දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වෙනස් නොවන දෙවියන් වහන්සේව අදහන අපිත් නොවෙනස් දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව ධෛර්යමත්ව බලවත් ඉන්නා උසෙනගක්. අපි මේ කාලේ මොකක් වුණත් අපි ධෛර්යමත් වෙන්න හිතට ගමු. වාතාවරණ ගැන බය වෙන්න එපා. නිවුස් ඇහුවම බය වෙනවා. නිවුස් ඇහුවම නිවුස් බැලුවම බය වෙනවා. බය නොවන කෙනෙක් නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ දරුවෝ ඒ සියල්ල තුල ඇදහිල්ලෙන් සිටිමු, යාඥාවෙන් සිටිමු, බලවත්ව සිටිමු. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය බොහොම උනන්දුවෙන් අපි කියවමු, ධෛර්යමත්ව කියවමු. අපි පෙරලගමු යොහන් තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයට. මා ගිය සතියේ දේශනා කරා යේසුස් වහන්සේ ඒ සත්‍යතාවයේ බව. උන්වහන්සේ දෙවියන් වහන්සේ බව ගිය සතියේ දේශනා කරා. මා හිතන ඔබට මතකයි කියලා. යම් විදිහේ එන්න බැරි වුණා නම් ඔබට YouTube එකෙන් ගිය සති දේශනාව බලලා ඒක මතකේ හදා ගන්න පුළුවන්. මොකද ඒකට සම්බන්ධව තමයි අද දවසේ මා කතා කරමින් සිටින්නේ. අපි බැලුවම යොහන් සුභාරංචි පොතේ පළවෙනි පදයේ සිට පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට හතරවෙනි පදයේ දක්වා අපි කියවන්නට යනවා මේ වෙලාවේ. අපි බලමු බයිබලේ. පටන් ගැනීමේදී වාක්‍යano සිටිසේක. වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යano දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරුණ කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේය. උන්වහන්සේ තුල ජීවනය තිබුණේය. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකයේ වූයේය. දැන් මේ ස්ථානයේ වාක්‍යානෝ ගැන කතා කරනවා. වාක්‍යානෝ ගැන කතා කරනවා. වාක්‍යානෝ කියලා කියන්නේ කවුද? යේසුස් වහන්සේ. වාක්‍යානෝ කියලා කියන්නේ කවුද? යේසුස් වහන්සේ. සරල බයිබලයේ ඔබ පාවිච්චි කරොත්, සරල සිංහල තිබෙන පරිවර්තනය පාවිච්චි කරොත් එතන වචනේ කියන වචනේ තමයි ඔබට මුණ ගැහෙන්නේ. වාක්‍යානෝ කියන වෙනුවට වචනේ කියලා තමයි මුණ ගැහෙන්නේ. දැන් මෙතන කියන වාක්‍යානෝ කියලා කතා කරනවා. වාක්‍යano කියන්නේ වචනය. දැන් අපි ලෝකේ ආරම්භය දිහා බැලුවම දෙවියන් වහන්සේ ලෝකේ මවනෝ. බයිබලයේ පළවෙනි පදේ මොකක්ද? පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. කියන පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. දැන් මෙතන කියනවා පටන් ගැනීමේදී වාක්‍යano සිටිසේක. බයිබලයේ ආරම්භ කරනවා පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක කියලා. යොහන් පොත ආරම්භ කරනවා පටන් ගැනීමේදී වාක්‍යano සිටිසේක. එහෙනම් මේ දෙකම පටන් ගැනීම ගැන කතා කරද්දී මේ දෙකේම යම් කිසි සම්බන්ධතාවයක් තිබෙනවා. යම් කිසි බැඳීමක්, එකඟ වීමක් තිබෙනවා. ඒක තමයි මේ පොත් දෙකම පටන් ගැනීමේදී කියලා පටන් ගන්නෙ. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා. පටන් ගැනීමේදී වාක්‍යano සිටියා. එහෙනම් අපි දකිනවා ලෝකේ පටන් ගන්න වෙලාවේදී වාක්‍යano ඒ ස්ථානයේ සිටියා. වාක්‍යano ඒ ස්ථානයේ ක්‍රියා කරනවා. වාක්‍යano ඒ ස්ථානයේ වැඩ වාසය කරනවා. වාක්‍යano ඒ ස්ථානයේ මැදහත්කාරකමක් නැත්නම් මැදිහත් වීමක්. මැදහත්කාරකමක් නෙමෙයි, මැදිහත් වීමක් ඒ ස්ථානයේ සිද්ධ කරන බව අපිට පේන්න තිබෙනවා. නම් මේ වාක්‍යano කියන්නේ කාටද? අපි කතා කරන යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ තමයි වාක්‍යano නමින් හඳුන්වනු ලබන්නේ. කියන පටන් ගැනීමේදී වාක්‍යano සිටිසේක. වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යano හිටියා.
වාක්‍යයන් දෙවියන් වහන්සේ සමග සිටියා කියලා තව අර්ථය වැඩි කරලා කියනවා. ඊට පස්සේ කියනවා වාක්‍යයන් දෙවියන් වහන්සේව සිටිසේක. වාක්‍යයන් දෙවියන් වහන්සේව සිටියා. එහෙනම් කියන වාක්‍යයන් කියන්නේ කවුද? දෙවියන් වහන්සේමයි. හලෙලූයා. වාක්‍යයන් කියන්නේ කවුද? දෙවියන් වහන්සේමයි. වාක්‍යයන් දෙවියන් වහන්සේව සිටියා. එහෙනම් පටන් ගැනීමේදී වාක්‍යයන් ක්‍රියා කරා. පටන් ගැනීමේදී වාක්‍යයන් එතන සිටියා. කවුරු හැටියටද වාක්‍යයන් සිටියේ? දෙවියන් වහන්සේ හැටියට. දැන් යෙහෝවා සාක්ෂිකාරයෝ කියලා කණ්ඩායමක් ඉන්නවා. කී දෙනෙක් අහලා තියෙනවද යෙහෝවා සාක්ෂිකාරයෝ කියලා කණ්ඩායමක් ගැන? අහලා නැත්නම් ඔබට ඉදිරියට අහන්න දකින්න මේ අයව හම්බ වේවි. සමහරට ඔබේ ගමට ඇවිල්ලා ඇති ලස්සනට ඇඳලා පිරිමි කෙනෙක් නම් ටයි එකක් දාලා බ්‍රීෆ් කේස් එකක් අරගෙන කාන්තාවක් නම් ලස්සනට ඇඳලා ලස්සන පොත්පත් ලස්සන චිත්‍ර තිබෙන පොත්පත් අරගෙන මේ අය එනවා. මේ අය බෙදා හරිනවා මුරටැඹ නැත්නම් පිපිදෙව් කියලා සංග්‍රහ දෙකක්. මේක මතක තියාගන්න. මුරටැඹ සහ පිපිදෙව් කියලා. ඒවා බාර ගන්න එපා. මොකද බාර ගන්න එපා කියලා කියන්නේ ඒ අය කරන්නා විගැන්වීම් බොහොම භයානකයි. දරුණු ඉගැන්වීම් දෙවියන් වහන්සේ කෙරෙන් මනුෂ්‍යව ඈතට යන්නා වූ ඉගැන්වීම් වුන් කරන්නේ. ඔවුන්ටම වෙනස් වූ බයිබලයක් තිබෙනවා. ඔවුන්ටම වෙනස් වූ බයිබලයක් තිබෙනවා. ශුද්ධ බයිබලය කියලා ලියලා ඒක යටින් වරහන් ඇතුළේ ලියලා ඇති නවලෝක පරිවර්තනය කියලා. ඒ බයිබලය ඔබට දුන්නොත් ඒක බාර ගන්නට එපා. පිපිදෙව් නැත්නම් මුරටැඹ මේ සංගරා ඔවුන්ගේ පොත්පත් පත්‍රිකා බාර ගන්නට එපා. ඔවුන් සමග කතාවට යන්න එපා. ඔවුන් ඔබේ මනස විකෘති කරાવી. ඔවුන් ඔබව නොමග යවයි. දෙවියන් වහන්සේගේ වචනෙන් එළියට ඔබව ගෙනියයි. ඔවුන් ශුද්ධාත්මයන් වහන්සේ පිළිගන්නේ නැහැ. යේසුස් වහන්සේ ගැලුම්කාරයලා ඒ සැබෑ ගැලුම්කාරය කියන එක පිළිගන්නේ නැහැ. ඒ බයිබලෙත් පිටස්සට ගැන්වීමක් කරන්නේ. මම ඒ අය ගැන සඳහන් කරේ මෙතන වාක්‍යයන් දෙවියන් වහන්සේව සිටිසේක කියන වචනය ඔවුන්ගේ බයිබලේ වෙනස්. ඔවුන් කියන වාක්‍යයන් දෙවි කෙනෙක්ව සිටිසේක. ඔවුන්ට අවශ්‍ය විදියට ඔවුන්ගේ බයිබලේ වචන වෙනස් කරලා තිබෙනවා. බයිබල් පද බොහොමයක් වෙනස් කරලා තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බයිබලේ කියවගෙන දේ බයිබල් පද තියෙයි. නමුත් ඔවුන්ට අවශ්‍ය කරන බයිබල් පද ඔවුන්ට ඕන විදියට වෙනස් කරලා තිබෙනවා. ඒ බයිබලේ වැරදි බයිබලයේද කියලා බලා ගන්න හොඳම තැන මෙතන වාක්‍යයන් දෙවි කෙනෙක්ව සිටිසේක කිව්වා නම් ඒක වැරදි. වාක්‍යයන් දෙවියන් වහන්සේව සිටිසේක. වාක්‍යයන් දෙවියන් වහන්සේව සිටිසේක. දැන් අපි කතා කරන වාක්‍යයන් යේසුස් වහන්සේ දැන් ශුද්ධ බයිබලය පැහැදිලිවම සාක්ෂි දරනවා වාක්‍යයන් දෙවියන් වහන්සේව සිටියා. ආරම්භයේ සිටියා. උන්වහන්සේ ගැන පැහැදිලි ලෙස ගැඹුරු ලෙසත් ඒ සත්‍යතාවය ශුද්ධ බයිබලය අපිට එළිදරව් කරමින් සිටිනවා. මේ වාක්‍යයන් මේ යේසුස් වහන්සේ කෙරෙහි තමයි අපේ මුළු සිත සහ මුළු ඇදහිල්ල අපි තබාගෙන සිටින්නේ. අපේ මුළු සිත උන්වහන්සේ කෙරේ තබාගෙන තමයි අපි ජීවත් වෙන්නේ සහ මේ ඇදහිල්ලේ ගමන අපි ගමන් කරමින් සිටින්නේ. එහෙනම් අපි දිගින් දිගටම මේ වාක්‍යයන් ගැන කල්පනා කරන්නට ඕනේ. දැන් මේ ස්ථානයේ කියනවා හතරවෙනි පදේ උන්වහන්සේ තුල ජීවනයේ තිබුණේය. මේ වාක්‍යයන් තුල ජීවනයේ තිබුණේය. මේ වාක්‍යයන් තුල ජීවනයේ තිබුණේය. ජීවනයේ තිබුණා. අපි දන්නවා දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා. සියලු දේවල් මවලා 6 වෙනි දවසේදී උන්වහන්සේ මනුෂ්‍යව හැදුවා. උන්වහන්සේ මනුෂ්‍යව මැව්වේ නැහැ. මනුෂ්‍යව හැදුවා. මනුෂ්‍යයි අනිත් මැවිලි වෙනස් වෙන්නේ ඒකයි. සියලු දේවල් මැව්වා මනුෂ්‍යව දෙවියන් වහන්සේ හැදුවා. මනුෂ්‍යව හැදුවා මැටි වලින්. මැටි වලින් හදලා උන්වහන්සේ මොනවාද කරේ? ඒ මැටි රූපෙට නැත්තම් මැටි වලින් හැදුවා වූ ඒ දෙයට ඒ මනුෂ්‍ය පිළිමයක් මනුෂ්‍ය රූපයක් තාම මනුෂ්‍යයා වෙලා නැහැ. ඒ මැටි වලින් හදලා ජීවන හුස්ම පිම්බා කියලා කියනවා බයිබලේ. ජීවන හුස්ම පිම්බා. ඒ මනුෂ්‍යයාගේ මැටි වලින් හැදුවා වූ මනුෂ්‍ය රූපේට ඒ නාසයට උන්වහන්සේ ජීවන හුස්ම පිම්බම ඊට පස්සේ කියනවා මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණියෙකුනේ. හලෙලූයා. එහෙනම් මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණියෙකුනේ කොහොමද? උන්වහන්සේගේ ජීවන හුස්ම අපි තුලට ඇතුල් වූ නිසායි. එහෙනම් අපි තුල ගමන් කරන්නේ කාගේ හුස්මද? දෙවියන් වහන්සේගේ. හලෙලූයා. අපි හුස්ම ගන්නවා නේද? අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා. ගානම් නේද? පිට කරනවා. අපි ජීවත් වෙන්නේ මේ හුස්මෙන්. මේ හුස්මෙන් ජීවත් වෙන්නේ. මේක හරි පුදුමයි. මේක හරි පුදුමයි. දවසක් මම ඉඳගෙන කල්පනා කරා මේ හුස්ම ගන්න එක. හුස්ම ගන්න ගැන කල්පනා කරා.
කල්පනා කරලා තේරුම් ගන්න බැරුව ගියා. මේ හුස්මෙන් ජීවත් වෙන්නේ. අපි නහය කට හොඳට වහගෙන හිටියොත් මොකද වෙන්නේ? හුස්ම ගන්න බෑ. පොඩි වෙලාවකින් කලන්තේ දාලා වැටෙනවා. තවත් වහගෙන හිටියොත් මැරලා යනවා. කතාව අවසానයි. මේ හුස්ම නැත්තම් මනුෂ්‍යට ජීවත් වෙන්න බෑ. නේද? අපි හිතලා නෙමෙයි හුස්ම ගන්න. හුස්ම ගන්න හිතින්න ඕනේ නෑනේ. අපි නොදැනුවත්වම අපිට හුස්ම ගෑනෙනවා. මේ කත් නැත්තම් කතා කරන ගමන් හුස්ම ගන්න බෑ. කන ගමන් හුස්ම ගන්න බෑ. වැඩ කරන ගමන් හුස්ම ගන්න බෑ. නමුත් මේ හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම, ආස්වාස ප්‍රාස්වාස කිරීම ඉබේ සිද්ධ වෙනවා. ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ මැවිල්ලේ තිබෙන විශිෂ්ටත්වය. මේ හුස්ම නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. මනුෂ්‍ය මරණයටපත් වෙනවා. ඇයි? අපි තුල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම. හාලෙලූයා. ළඟ එක්කෙනාට කියන්න ඔබ තුල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම. අපි තුල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම නම් අපි අයිති කාටද? දෙවියන් වහන්සේට. ඒකයි ඒකේ අදහස. අපිට උන්වහන්සේගේ හුස්ම දුන්නේ ඇයි? අපි ජීවත් වෙන්නේ උන්වහන්සේගේ හුස්මෙන්. එහෙනම් අපේ හුස්ම අයිති දෙවියන් වහන්සේට. එහෙනම් මම අයිති දෙවියන් වහන්සේට. හාලෙලූයා. මේ හුස්ම අයිති දෙවියන් වහන්සේට. කවදා හෝ දවසක උන්වහන්සේ දීපු හුස්ම යන්න ඕන කොහටද? උන්වහන්සේ ගාවටමයි. හාලෙලූයා. එහෙනම් අපි යන්න ඕනේ මේ අපි තුල තිබෙන ජීවනයේ හුස්ම අපි යම් දවසක බාර දිය යුත්තේ කාටද? දෙවියන් වහන්සේටමයි. දෙවියන් වහන්සේටමයි. අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ හුස්මෙන්. එහෙනම් අපි දකින්න පළවෙනි දේ තමයි උන්වහන්සේ තුල ජීවනයේ තිබුණා. ඒ ජීවනය උන්වහන්සේ අපිට දුන්නා. ලියා ගන්න. අපි දකින්න පළවෙනි කාරණාව දවසේ ඒ ජීවනය උන්වහන්සේ තුල තිබුණා. ඒ ජීවනය උන්වහන්සේ අපිට දුන්නා. ඒ ජීවනය උන්වහන්සේ තුල තිබුණේය. කවුද එහෙනම් මනුෂ්‍යයාට ජීවනය දුන්නේ? දෙවියන් වහන්සේ. මනුෂ්‍යයාට ජීවනය දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. අපේ ජීවනය කාගේද? දෙවියන් වහන්සේගේ. අද අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ නිසා. ඇයි අපි හුස්ම ගන්නෙ? අපි හුස්ම හෙලන්නේ. ආස්වාස ප්‍රාස්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ හුස්මයි. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ හුස්මයි. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ හුස්මයි. ඔබ හුස්ම ගන්න වෙලාවක මතක් කරන්න. වෙලාවක හිතලා බලන්න. මේ හුස්ම දෙවියන් වහන්සේගේ. ඔබේ එකක් නෙමෙයි. මගේ එකක් නෙමෙයි. අපිට අයිති එකක් නෙමෙයි. අපි තුල ගමන් කරන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම. අපි ඇවිදින්නේ මේ දෙවියන් වහන්සේගේ හුස්ම නිසා. අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම නිසා. ජීවනය උන්වහන්සේ තුල තිබුණා. ඒ ජීවනය උන්වහන්සේ අපිට දුන්නා. ඒ ජීවනය උන්වහන්සේ සදාකාල ජීවනයේ බවට පරිවර්තනය කරා. එදා මැටි රූපයක් හදලා ඒ මැටි රූපයට උන්වහන්සේ පිඹලා ජීවනය දුන්නා. ඒ ජීවනය උන්වහන්සේ තවත් අර්ථවත් කරලා සදාකාලික ජීවනයක් බවට අපිට ඒක තවත් බරපතල විදියට බැරෑරුම් විදියට දෙන්න තීරණය කරා. ඇයි උන්වහන්සේ මනුෂ්‍යව මැව්වේ? ජීවත් වෙන්න, නොමැරී ජීවත් වෙන්න. මැරෙන්නද උන්වහන්සේ මැව්වේ? නෑ. උන්වහන්සේගේ මැවිල්ලේ උන්වහන්සේ සියල්ල මවලා ඔක්කොම දිහා බැලුවා. ඔක්කොම දිහා බැලුවා. බලලා මොනවද කිව්වේ? සම්පූර්ණයි. ඒ මැවිල්ල උන්වහන්සේ මැවිල්ල ඔක්කොම දිහා බලනකොට ඒ මැවිල්ල ඇතුලේ අපි හිටියා. හාලෙලූයා. ආදම් සිටියා. ඒ මැවිල්ල ඇතුලේ ඒව සිටියා. උන්වහන්සේ මැවිල්ල දිහා බලනකොට ආදම් සහ ඒව බැලුවා. ආදම් සහ ඒව දෙස බැලුවා. මේ ලෝකේ සියල්ල දෙස බැලුවා. ආදම් සහ ඒව තුලින් දෙවියන් වහන්සේ ඔබවත් මාවත් දුටුවා. උන්වහන්සේ මාව දුටුවා, ඔබව දුටුවා. ඔක්කොම බලලා කියනවා සම්පූර්ණයි. හාලෙලූයා. එන ඔබත් මාත් සම්පූර්ණයි. හාලෙලූයා. හාලෙලූයා. පොඩ්ඩක් කළු වුණාට නේද? මං ගැන නෙමෙයි කියන්නේ, ප්‍රසාද් ගැන. මොකද නමින්ම කළු ආරච්චිනේ. ඉතින් කරන්න දෙයක් නෑ. නමින්ම කළු ආරච්චි ඒ නිසා කළුයි. නැද්ද සංජනා? කොච්චර සූදු වුණත් කළු තමයි. නම කළුනේ. කළු ආරච්චි. හරි. ඉතින් අපි කළු වුණාට, පොඩ්ඩක් මිටි වුණාට, මහත වුණාට, පොඩි දේවල් තිබුණාට, නහය පොඩ්ඩක් සමහර අයගේ ජම්බු ගෙඩිය වගේ වුණාට සිස්ටර් නෙමෙයි ඒවා කියන්නේ. උන්වහන්සේ අපි ඔක්කොම බැලුවා. අපි ඔක්කොම දිහා බැලුවා ආදම් සයව තුලින්. දොඩම් ගස් තිබුණා, අර ගස් තිබුණා, මේ ගස් තිබුණා, පැපොල් ගස් තිබුණා, ඇපල් ගස් තිබුණා, ඔක්කොම ගස් තිබුණා. ඒ ගස් තුලින් අද දක්වා තිබෙන ඇපල් ගහ, දොඩම් ගහ, පැපොල් ගහ උන්වහන්සේ දැක්කා.
එදා තනකොළ වලින් අද දක්වා තියෙන තනකොළ ලෝකාන්තිම දක්වා තියෙන දේවල් දිහා උන්වහන්සේ දැක්කා. මුළු මැවිල්ල දෙස උන්වහන්සේ බලලා කියන සියල්ල සම්පූර්ණයි. හලෙලූයා. සියල්ල සම්පූර්ණයි. සම්පූර්ණයි කියන්නේ හැම දෙයක්ම නිවැරදි. හැම දෙයක්ම නිවැරදි. නව පරිවර්තන තියෙන්නේ මනහරයි කියලා. මනහරයි කියන්නේ ලස්සනයි. උන්වහන්සේ ලස්සනයි නෙමෙයි කිව්වේ. සියල්ල යහපත්. යහපත් කියන වචනේ තේරුම සම්පූර්ණයි. උන්වහන්සේ සියල්ල යහපත්. අපේ බයිබලයේ තියෙන්නේ පරණ බයිබලයෙන් අපි කියවන්නේ ඒකේ තියෙන යහපත්. යහපත් කියන්නේ සම්පූර්ණයි. නව පරිවර්තන කියන මනහරයි. මනහරයි කියන්නේ ලස්සනයි. ලස්සනයි නෙමෙයි. උන්වහන්සේ බැලුවේ මැවිල්ලේ ලස්සන නෙමෙයි. මැවිල්ලේ සම්පූර්ණත්වය. උන්වහන්සේ මනුෂ්‍යව මැව්වේ මැරෙන්න නෙමෙයි නොමැරී සිටින්න. නමුත් මනුෂ්‍යයා මොනවාද කරේ? උන්වහන්සේගේ නිර්මාණයක් නොවන දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නොවන දෙවියන් වහන්සේගේ සිතුවිල්ලක් නොවන දෙයක් මේ මැවිල්ලට මනුෂ්‍යයා ලබා ගත්තා. කාගෙන්ද ලබා ගත්තේ? දෙවියන් වහන්සේගේ මැවිල්ලක් නොවන යක්ෂයාගෙන්. දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නොවන දෙවියන් වහන්සේගේ සිතුවිල්ලක් නොවන යක්ෂයාගෙන්. යක්ෂයා දුන්නේ දෙවියන් වහන්සේගේ නොවන දෙයක්. ඒ යක්ෂයා දෙවියන් වහන්සේගේ නොවන නිසා. යක්ෂයා දෙවියන් වහන්සේගේ නොවන නිසා යක්ෂයා මනුෂ්‍යයාට දුන්නේ දෙවියන් වහන්සේගේ නොවන දෙයක්. අසම්පූර්ණත්වය, මරණය. දෙවියන් වහන්සේ නොදුන්නු දෙයක් මනුෂ්‍යයා මැවිල්ලට තමාගේ ජීවිතයට අරගත්තා. අයිති කරගත්තා. මරණය පාපය තුලින් මරණය ලෝකයට ළඟා වුණා. දෙවියන් වහන්සේ සම්පූර්ණයි කිව්වා. අන්න මනුෂ්‍යයා ඒ මැවිල්ලට අසම්පූර්ණත්වය ගෙනාවා. අසම්පූර්ණත්වය ගෙනාවා. ඒ ජීවනය දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දුන්නා. ඒ ජීවනය තුල පැවතීම දෙවියන් වහන්සේගේ සිතුවිල්ලක් කල්පනාවක්. නමුත් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ සිතුවිල්ලෙන් දෙවියන් වහන්සේගේ අරමුණෙන් කල්පනාවෙන් එළියට පැන්නා. අසම්පූර්ණත්වය ජීවනේ නැතිකම මරණය ළඟා කරගත්තා. උන්වහන්සේ රෝණුනා නැවත ඒ ජීවන අපිට ගේන්න. නැවත ඒ ජීවනේ කොහොමද අපිට ගෙනාවේ? යොහන්න 1:14 කියනවා. වාක්‍යano මාංශවත් වී සත්‍යතාවෙන්ද කරුණාවෙන්ද පූර්ණව අපාතර වාසය කළේය. යොහන්න 1:14. කොහොමද කියවන්නේ? අපි කියවමු. තවද වාක්‍යano මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යතාවෙන් පූර්ණව අපාතරේ වාසය කළසේක. අන්න වාක්‍යano මාංශවත් වුණා. වාක්‍යano කියන්නේ කවුද? අපි දැක්කා වාක්‍යano කවුද? දෙවියන් වහන්සේ. වාක්‍යano දෙවියන් වහන්සේ. වාක්‍යano කවුද? දෙවියන් වහන්සේ. මොනවාද උනායි කියලා කියන්නේ? වාක්‍යano මාංශවත් වුණා. ඇයි මේ ජීවනේ නැවත මනුෂ්‍යයට ගෙනත් දෙන්නට ඕනේ. නැවත මේ ජීවනය මනුෂ්‍යයට උරුම කර දෙන්නට ඕනේ. ඒ ජීවනය මනුෂ්‍යයට උරුම කර දෙන්න නම් පාපයක් නැත්තා වූ කෙනෙක් මනුෂ්‍ය උදෙසා මරණයට පත් වෙන්නට අවශ්‍යයි. ඇයි පව්කාරයෙකුට බෑ තවත් පව්කාරයෙකුට මඟ පෙන්වන්න. යේසුස් වහන්සේ කියනවා අන්ධයෙකුට බෑ අන්ධයෙකුට මඟ පෙන්වන්න දෙන්නම වලක වැටෙනව නොවේද කියලා අහනවා. පව්කාරයෙකුට බෑ තවත් පව්කාරයෙකුට ගැලවීම ගේන්න. පව්කාරයෙකුට බෑ තවත් පාපයට විසඳුමක් ගේන්න. එහෙනම් පාපේ නොදත්තා වූ කෙනෙක් මරණයට පත් වෙන්නට ඕනේ. පාපයට විසඳුමක් හැටියට එක්කෙනා ඉන්නේ. සියලු මනුෂ්‍ය පව්කාරයෝ සියල්ලම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් සිටිති. හීනව සිටිති. බයිබලයේ නැත එක්කෙනෙක්වත් නැත. සියල්ලම මුලාව ගිහිල්ලා. කවුරුත් නැහැ. කවුරුත් නැහැ. ඒකට විසඳුමක් නැහැ. කවුරුත් ඇයි පව් නොකලව මිනිසෙක් මේ ලෝකේ නැහැ. පව් නොකලව මිනිසෙක් මේ ලෝකේ නැහැ. විසඳුමක් ඕනේ පාපේ නොදත්තා වූ කෙනෙක්, පාප නොකලා වූ කෙනෙක්. වාක්‍යano මාංශවත් වුණා. අන්න දෙවියන් වහන්සේ වාක්‍යano මාංශවත් වෙලා මනුෂ්‍ය ශරීරයක් අරගෙන මරිතුමි තුලින් මේ ලෝකෙට ආවා. අපි නත්තල කියලා සමරනවා ඒ දවසේදී. සමහර අය නත්තල ගැන වාද විවාද කරනවා. නත්තල කියලා වචනේ බයිබලේ නැහැ. නමුත් යේසුස් වහන්සේගේ උපත බයිබලේ තිබෙනවා. හලෙලූයා. අපි යේසුස් වහන්සේගේ උපත හරි ආකාරයෙන් සමරන්නට ඕනේ. ඒක බයිබලයට ගැලපෙන විදියට. වාක්‍යano මාංශවත් වුණා. ඒ වාක්‍යano මාංශවත් වෙලා කුරුස ඇන ගහලා මැරුණා. මොනවටද? අර අරමුණට මිනිස්සව ගේන්න. මොන අරමුණටද? ජීවනයේ අරමුණට.
මැවිල්ලේ සම්පූර්ණත්ව මනුෂ්‍යට ජීවනය දෙවියන් වහන්සේගේ ජීවන හුස්ම දුන්නේ. ජීවනය මැටි රූපයක් ජීවනයට ගෙනාවා ඒ අරමුණට පෞකාරයා වූ මනුෂ්‍යව නැවත ගෙනල්ලා ජීවනයේ අරමුණට අපේ පමුණුවන්න වාක්‍යano මාංශවත් වුණා. වාක්‍යano මාංශවත් වුණා. කොහෙද වාසය කරා කියන්නේ? අප අතර. අප අතර. වෙනස්ව නෙමෙයි. වෙනස් ලෝකයක නෙමෙයි, ග්‍රහ ලෝකයක නෙමෙයි, අඟහරු වල නෙමෙයි, වෙන කොහෙවත් නෙමෙයි. අප අතර. අප අතර. යේසුස් වහන්සේ කියන කියද්දී අපි දකින උන්වහන්සේ නේද කරුණාවෙන් සීල ආකාරයෙන් ප්‍රඥාවෙන් දෙවියන් ඉදිරියේ මනුෂ්‍ය ඉදිරියේ වැඩුණා. අප අතරේ වැඩුණේ. දඹදිව නෙමෙයි ඊශ්‍රායලෙමයි උන්වහන්සේ හැදුනේ. නේද? මේ ළඟදී මගෙන් කෙනෙක් ඇහුවා යේසුස් වහන්සේ දඹදිව ගියාද? මම කව උන්වහන්සේ දඹදිව ගියා නා. ඒක බයිබලයේ ලියනවා. ඒක බයිබලයේ ලියනවා. බයිබලයේ බොරු ලියලා නැහැ. කිසිවක් හංගලා නැහැ. ඒක ලියනවා. ඒ ඔක්කොම ලියන්න ගියා නම් නේද? මම කව යේසුස් වහන්සේගේ මුළු ජීවිත කතාවම ලියන්න ගියා නම් බයිබලේ කොහෙද තියන්නේ? උන්වහන්සේ සෙල්ලම් කරා, ජිල් බෝල ගැහුවා, බට්ටෝ පෑන්නා, ඔට්ටු සෙල්ලම් කරා, හැංගි මුත්තම් කරා, ගඟේ නෑවා, টয়ලට් ගියා. මේ ඔක්කොම ලියන්න එනවනේ. ඒවා අපිට වැදගත් නැහැ. උන්වහන්සේගේ ජීවිතය වැදගත් කොටස විතරයි අපිට බයිබලෙන් දුන්නේ. සත්‍යතාවය, කරුණාව කරුණ කරගෙන අපාතරේ වාක්‍යano මාංශවත් වෙලා වාසය කරා මොනවටද? නැවත මනුෂ්‍යර ජීවනයේ ගේන්න. නැවත මනුෂ්‍යර ජීවනයේ ගේන්න උන්වහන්සේගේ කුරුසයේ පූජාවට හැකියාව තිබෙනවා. මනුෂ්‍යර සදාකාල ජීවනයේ ගෙනත් දෙන්න. මනුෂ්‍යර සදාකාල ජීවනයේ ගෙනත් දෙන්න. උන්වහන්සේ අපාතර වාසය කළා. උන්වහන්සේ දේශනා කරා. උන්වහන්සේ සත්‍යතාවය ප්‍රකාශ කරා. මගී සත්‍ය කිව්ව සත්‍යතාවය යේසුස් වහන්සේ ඔබට මතක ඇති. උන්වහන්සේ මොනවාද කරේ? කුරුසයේ මැරුණා. වැළලුවා. නැවත නැගිට්ටා. මනුෂ්‍යගේ පාපයට කමාව දීම කරුණ කොටගෙන දේව දරුකම නැවත උරුම කරලා දුන්නා. දෙවියන් වහන්සේගේ අරමුණ ජීවනය, සදාකාල ජීවනය, නොමැරී සිටීමේ ඒ වාතාවරණය මනුෂ්‍යගේ හදවත් තුළ ඇති කරා. මනුෂ්‍යගේ ජීවිතය තුළ ඇති කළා. ඉන්පසු උන්වහන්සේ මොනවද කළේ? මලුන්ගේ නැගිටලා දින 40ක් අපාතර වාසය කළා. දින 40ක් මනුෂ්‍යට එළිදරව් වුණා. ගෝලයන්ට විවිධ අයට එකවර 500කට මෙහෙම එළිදරව් වෙලා දින 40ක් උන්වහන්සේ ඔප්පු කරා මම මලුන්ගේ නැගිට්ටා කියලා. මනුෂ්‍යට ඔප්පු කරා මලුන්ගෙන් නැගිට්ටා කියලා දින 40ක්. ඉන්පසු උන්වහන්සේ ඔසව ගත්තා. කොහොමද ඔසව ගත්තේ? රහසින්ද? නෑ, ප්‍රසිද්ධියේ. බයිබලයේ කියනවා උන්වහන්සේ ඔසව ගත්තා. මනුෂ්‍ය බලාගෙන සිටිද්දී ඔසව ගත්තේ. හැංගිලා නෙමෙයි, හොරෙන් නෙමෙයි. බලාගෙන ඉද්දී යේසුස් වහන්සේ ඔසව ගත්තා උඩට ගියා දැන් මුලින් මෙහෙම බැලුවා මෙහෙම ඊට පස්සේ මෙහෙම බැලුවේ දැන් මොකද උඩට යන්න හොඳට බෙල්ල කඩාගෙන වගේ බලන්න එපා. බලාගෙන හිටිය දැන් පේන්නේ නැහැ. ඒත් මිනිස්සු බලන් ඉන්නවා. බෙල්ල දැන් තවත් වෙලා ඉන්න බෙල්ල ඇමැට්ටි වෙනවා. තෙල් ගාන්න වෙනවා. සිංහල වෙදෙක් වන් යන්න වෙනවා තෙල් ගාලා පත්තු බඳින්න. ඒ නිසා දේවදූතෙක් බැරිම තැන ඇවිල්ලා කිව්වා මොනවටද උඩ බලාගෙන ඉන්නේ බෙල්ල කඩාගෙන. යේසුස් වහන්සේ ඔසව ගත්තා වගේම ආපහු වෙනවා. දකින්න යනවා. හාලෙලූයා. බලාගෙන ඉද්දි ගියා වගේම කිව්වා ඒ යේසුස් වහන්සේ නැවත එනවා. මොනවා කරන්නද? ඔබට පෙනි ඔබ වරන් යන්න. හාලෙලූයා. උන්වහන්සේ සැඟවිලා කිසිවක් කරන්නේ නැහැ. සියල්ල එලිපිට උන්වහන්සේ ජීවනය ප්‍රකාශ කරන මාංශවත් වුණා. අපි අතර ජීවත් වුණා. අපි ඉදිරිපිට මැරුණා. අපි ඉදිරිපිට ඔසව ගත්තා. කිව්වා නුඹලාගේ ඇස් ඉදිරිපිට නැවත ඒ යේසුස් වහන්සේ එනවා. නුඹලාගේ ඇස් ඉදිරිපිට ඒ යේසුස් වහන්සේ නැවත එනවා. දකින්න යනවා. ඊයේ හෝ පෙරේදා ගිය බ්‍රහස්පතින්දා එක අම්මා කෙනෙක් කිව්වා මොකද්ද සද්දයක් කියලා මොකද්ද සිද්ධ වුණු වෙලාවේ ඒ ගෙදර දුව එකපාරට බය වෙලා මෙහෙම හිටගෙන හිටියලු. ඇයි කියලා ඇහුවලු. අම්මේ යේසුස් වහන්සේ එනවා වගේ නේද කියලා ඇහුවලු. දරුවන්ට එහෙම දැනෙන එකත් ලොකු දෙයක්. හලෙලූයා. දරුවෝ එහෙම දැනන් ඉන්න එකත් ලොකු දෙයක්. යේසුස් වහන්සේ එනවා. බොහොම ළඟදිම. තව වැඩි කලක් නැහැ.
ලෝකයේ සිදුවෙන කාරණා ඔක්කොම මේ වෙලාවේ ඒක නෙමෙයි නිසා දේශනාව ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේගේ පැමිණීම ඊටාම සමීපයි. ඔන්න මෙන්න. හිත හිතින කාලේ අපිට නැති ගානයි. බොහොම ඉක්මනින් ඔසව ගත්ත දැක්ක වගේම යේසුස් වහන්සේ එන්න යනවා. එහෙනම් අපිට අද වර්තමාන ලෝකය මඟ පෙන්වනවා, උනන්දු කරනවා, අපි සූදානම් කරනවා යේසුස් වහන්සේ එන්න යනවා. ඒ ජීවනයේ සම්පූර්ණත්වය අපි ඔසවා ගැනීම තුලින් අත්දකින්න යන බොහොම ළඟදිම හලෙලූයා. ඒ මහිමවත් බලාපොරොත්තු අපි ඉදිරියේ ළඟයි. අපි ඉදිරියේ තිබෙනවා. ඒ ජීවනයේ සම්පූර්ණත්වය මම හිතන්නේ මරණයෙන් නෙමෙයි ඔසවා ගැනීමෙන් අපි හැමෝටම ලබන්න පුළුවන් වෙයි වගේ. මෙතන ළඟදී මැරෙන කවුරුත් නැහැ. අද හෙට මැරෙයි කියන කවුරුත් නැති නිසා මට පේන්නේ අපි ඔක්කොටම ඔසව ගැනීමෙන්ම ජීවනයේ සම්පූර්ණත්වයට යන්න පුළුවන් වෙයි වගේ. හලෙලූයා. ඒ නිසා බොහොම ළඟදීම බොහොම ඉක්මනින් තාම ආසන්නෙන් යේසුස් වහන්සේ එන බව මතක තියාගමු. ජීවනයේ සම්පූර්ණත්වය අපි දැනටමත් අත්දැකලා තිබෙන ඒ ජීවනය ඒක සම්පූර්ණත්වයෙන් අපි අත්දැකීම ඔසව ගැනීම තුලින් හලෙලූයා මහිමත් බලාපොරොත්තු තුල අපි ජීවත් වෙමු. උන්වහන්සේ මාංශවත් වුණා. ඒ ජීවනය අපිට දෙන්න. ඊට පස්සේ කියනවා මේ ස්ථානයේ තවදුරටත් හතරවෙනි පදයේ කියන ඒ ජීවනයේ මිනිස්යාගේ ආලෝකේ වූයේය. ඒ ජීවනයේ මිනිස්යාගේ ආලෝකේ වූයේය. අපි දකිනවා යේසුස් වහන්සේ තුල ඒ ආලෝකය තිබුණා. යේසුස් වහන්සේ තුල ඒ ආලෝකය තිබුණා. යොහන් 8:12 දුන් වහන්සේ කියන මම ලෝකයේ ආලෝකය. මම ලෝකයේ ආලෝකය. උන්වහන්සේ ආවේ ජීවන දෙන්න වගේම අපි දකින දෙවෙනි කාරණාව උන්වහන්සේ ආවේ අපිට ආලෝකය දෙන්න. උන්වහන්සේ ලෝකයේ ආලෝකය. ඒ ලෝකයේ ආලෝකය වූ යේසුස් වහන්සේගේ ආලෝකය උන්වහන්සේ මනුෂ්‍යගේ ජීවිතයට දෙන්න තමයි මේ ලෝකයට ආවේ. උන්වහන්සේට ඕනේ මනුෂ්‍යයා ආලෝකයේ ජීවිතයක් ගත කරනවාට. යේසුස් වහන්සේගේ ජීවිතය තුළ ආලෝකය තිබුණා. ඒ ආලෝකය කියන්නේ අන්ධකාරයට ඉඩක් නැහැ. අන්ධකාරය කියන්නේ කවුද? යක්ෂයා. එහෙනම් දෙවියන් වහන්සේගේ ජීවිතේ යේසුස් වහන්සේගේ ආලෝකය තිබෙනවා නම් අන්ධකාරය වූ යක්ෂයාට අපේ ජීවිතේ ඉඩක් නැහැ. අපේ ජීවිතේ ඉඩක් නැහැ. යක්ෂයාට ඉඩ දෙන්න අපිට අයිතියකුත් නැහැ. යක්ෂයාට ඉඩ දෙන්න අපිට කිසි උවමනාවකුත් නැහැ. මොකද ඌටයි මටයි ඌටයි අපිටයි කිසි සම්බන්ධතාවයක් නැහැ. බයිබල් විද්‍යාලයේ දේව ධර්මයේ විෂය උගන්වලා දේව ධර්ම විෂය උගන්වලා ඊට විභාග තිබ්බලු. විභාග තියද්දී විභාගයේ අන්තිම ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ තිබුණලු ඔබ යක්ෂයා ගැන දන්න සියල්ල ලියන්න කියලා. දැන් මේක තරුණෙක් එක බයිබල් ශිෂ්‍යෙක් ප්‍රශ්න 9කට උත්තර ලිව්වා. දැන් පැය 3 ඉවරයි. දැන් ප්‍රශ්න පත්‍ර අර පැත්තෙන් එකතු කරගෙන එනවා. මොකද්ද 10 වෙනි ප්‍රශ්නේ? ඔබ යක්ෂයා ගැන දන්න සියල්ල ලියන්න. මේ ශිෂ්‍යයා ලිව්වලු මට යක්ෂයාට දෙන්න වෙලාවක් නැත කියලා. ප්‍රශ්න පත්‍ර එකතු කරගෙන එනවා. ලියලා කොළ ටික ගමන ටක් ගාලා ප්‍රශ්න පත්‍රය ටීචර්ට බාර දුන්නා. දැන් ටීචර් ප්‍රශ්න පත්‍රය දැන් කරෙක්ට් කරනවා. මම බලනවා. බලනකොට 10 වෙනි ප්‍රශ්නේ ආව මේ ශිෂ්‍යයාගේ ප්‍රශ්නේ තියෙනවා මොකද්ද? මට යක්ෂයාට දෙන්න වෙලාවක් නැත. මේ ගුරුවරයා හිතුවා නියම ශිෂ්‍යයෙක්. යක්ෂයාට ප්‍රශ්නෙට උත්තර ලියලා යකා ගැන ලියලවත් යකාට වෙලාවක් දෙන්න තරම් කැමති නැති වටිනා ශිෂ්‍යයෙක්. ඒ නිසා නිකන් ඉන්න හොඳ නැහැ. ලකුණු 10ක් දෙමු. ලකුණු 10යි. හරි? ඒ කොහොම වුණත් යක්ෂයාට දෙන්න අපිට වෙලාවක් නැත. හලෙලූයා. දෙපැත්ත දිනට කියන්නේ යක්ෂයාට දෙන්න එපා කියලා වෙලාව. යක්ෂයා වෙලාව අපෙන් ගන්නවා. নানা ප්‍රකාර විදියට සමහර යක්ෂයා අපේ වෙලාව ගන්න ටීවී එකෙන්, සමහර යක්ෂයා වෙලාව ගන්න Facebook එකෙන්, සමහර යක්ෂයා වෙලාව ගන්න නේද? ඔය ඉන්ටර්නෙට් ගිහිල්ලා අරක ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා අර වෙලා අන්ති ඉන්ටර්නෙට් එක අස්සෙන් නිදින නෙට් එක අස්සටම යවෙනවා. ඉන්ටර්නෙට් එක බලව නිදින වෙලාව නේ ඊටත් වෙලා යනනේ. ඉන්ටර්නෙට් එක බලලා නෝලා නෙට් එක අස්ස රින්ගලා නිදිය ගන්නවා. යක්ෂයා අපේ වෙලාව ගන්නවා. බයිබලේ කියවන්න වෙලාවක් නැහැ. යාඥා කරන්න වෙලාවක් නැහැ. අපි දන්නේ නැතුව යක්ෂයාට වෙලාව දීලා. ඉන්ටර්නෙට් හොඳයි.
Facebook යන්න එපා කියලා නෙමෙයි මං කියන්නේ. මොකද අපේ දේශනාවත් Facebook එකේ යනවා. නේද? පාස්ටර් නිලංග කියලා බැලුවම Facebook එකේ දේශනාව දකිනවා. මටත් Facebook එකේ තියෙනවා. ඒවා එපා කියලා නෙමෙයි කියන්නේ. නමුත් පරිස්සම් වෙන්න. ඒවා හොඳයි හොඳ විදියට. පරිස්සම් වෙන්න. යක්ෂයා අපේ වෙලාව ගන්නවා. යක්ෂයා සූක්ෂම අපේ වෙලාව ගන්නවා. අපිට ඉඩ දෙන්න හොඳ නැහැ. අපේ කාලේ යක්ෂයාට නාස්ති කරන්න. නේද? යක්ෂයා අපිව නාස්ති කරන්න අපේ කාලේ කාදමලා අපිව එහාට ගෙනියන්න උත්සාහ කරයි. නමුත් අපි එතනින් පරිස්සම් වෙන්නට ඕනේ. මොකද උන්වහන්සේ අපි කැඳෙව්වේ උන්වහන්සේ ආවේ ඒ ආලෝකය අපිට දෙන්න. ඒ ලෝකයේ ආලෝකය උන්වහන්සේ ඒ ආලෝකය මනුෂ්‍යයා තුලට දෙන්න ඒ ආලෝකය තුල අපිව ගෙනියන්න යේසුස් වහන්සේට ඕනේ. අන්ධකාරයේ යක්ෂයාගෙන් ආලෝකයේ වාක්‍යano කරන කොටගෙන අපි උන්වහන්සේ කැඳෙව්වේ ඒ ආලෝකයේ හැසිරෙන්න. ඒ ආලෝකයේ ස්වාමියා උදෙසා ජීවත් වෙන්න. ඒ ආලෝකයේ ස්වාමියා උදෙසා වැඩ කරන්න. ඒ ආලෝකයේ ස්වාමියා උදෙසා සේවය කරන්න. ඒ ආලෝකයේ ස්වාමියා වෙනුවෙන් ඒ ආලෝකයේ මනුෂ්‍යයට ප්‍රකාශ කරන්න. අපි ලෝකයේ ආලෝකය වූ යේසුස් වහන්සේව ප්‍රකාශ කරන්නට ඕනේ. 2 කොරින්ති 4:4 කියනවා. සුභාරංචියේ ආලෝකේ නොබබලන පිණිස ලෝකයේ දෙවියන්ගේ සිත් අන්ධ කළෝය කියලා. එහෙනම් සුභාරංචියේ කර්ණ කොටගෙන මනුෂ්‍යර මොකද්ද ලැබෙන ආලෝකය? සුභාරංචි කියන්නේ මොකක්ද ආලෝකය? ඒ ආලෝකේ නොබබලන පිණිස ලෝකයේ දෙවියන්ගේ සිත් අන්ධ කළෝය කියලා කියනවා. මනුෂ්‍යගේ සිත අන්ධ වෙලා ඇස නෙමෙයි සිත අන්ධ වෙලා. සිත අන්ධ වුණාම ඒ සිතට ආලෝකය ඇතුල් වෙන්නේ නැහැ. ඒ ආලෝකය ඇතුල් නොවන පිණිස තමයි සිත අන්ධ කරේ. මොන ආලෝකයේද? සුභ ආරංචියේ ආලෝකය. එහෙනම් සුභ ආරංචිය කර්ණ කොටගෙන තමයි මනුෂ්‍යට ආලෝකය එන්නේ. කවුද මොකද්ද සුභ ආරංචිය? යේසුස් වහන්සේ. අපිට සුභ ආරංචිය මොකක්ද නෙමෙයි. අපේ සුභ ආරංචිය කවුද? එහෙනම් කවුද සුභ ආරංචිය? යේසුස් වහන්සේ. හාලෙලූයා. එහෙනම් අපි සුභ ආරංචිය මනුෂ්‍යයට කියන්නට ඕනේ. යේසුස් වහන්සේ ගැන මනුෂ්‍යයට කියන්න ඕනේ. ඒ ආලෝකය අපිටත් ඒ ආලෝකය අනුන්ටත් දෙන්න තමයි යේසුස් වහන්සේ කුරුසේ මැරුණේ. ඒ ආලෝකය උන්වහන්සේ අද දවසේ අපිට දීලා තිබෙනවා. ඒ ආලෝකය උන්වහන්සේ අද දවසේ අපිට දීලා තිබෙනවා. ඒ ආලෝකය අනුන්ට දීම අපේ යුතුයකමක් සහ අපේ වගකීමක්. අපේ යුතුයකමක් සහ අපේ වගකීමක්. ඒ ආලෝකය උන්වහන්සේ තුල තිබුණා. මේ වාක්‍යානු තුල ඒ ආලෝකය තිබුණා. හාලෙලූයා. හාලෙලූයා. අන්න ඒකයි එදා ලෝකේ මවද්දි උන්වහන්සේ මොකද්ද කිව්වේ? ආලෝකය වේවා. ආලෝකය වේවා. ඒ ආලෝකය ලෝකෙට දෙන්න හැකි වුණේ කොහොමද? වාක්‍යානු තුල ඒ ආලෝකය තිබිච්ච නිසා. අද ලයිට් ගියොත් අපි මොනවද කරන්න ඕනේ? ඉටිපන්දම පත්තු කරන්න ඕනේ. නේද? හිතුව ගමන් ඔබ දකින දේව මෙහන් වලට දේවමය යන අතර මොනවද වෙන්නේ? කරන්ට් එක යනවා. ඔක්කොම සද්ද නැහැ. කළුවර වුණා. අපේ හෝල් එක ටිකක් නේද කරන්ට් ගිය ගමන් කළුවර වෙනවනේ තියෙන ස්වරූපය අනු. ඔක්කොම වහලා නිසා. එතකොට මොකද වෙන්නේ? ප්‍රසන්න අනුජ මාංජු මෙයා දුවනවා. කොහෙද දුවන්නේ? ඔබ දකින්නවනේ. ඈ ජෙනරේටර් දාන්න ටික ජර රංගාලාක ස්ටාර්ට් වෙද්දි මෙන් ඔක්කොම ඔන්න බල්බ් ටික පත් වෙනවා. මෙන් ශබ්ද ටික එන්න පටන් ගන්නවා. නේද? පිටින් ආලෝකය ගේන්න ඕනේ. ඇයි? ආලෝකය නැහැ. ඒ ලෝකේ සාමාන්‍ය භෞතික ලෞකික ආලෝකය. නමුත් වාක්‍යානෝ තුල ඒ ආලෝකය තිබුණා. ආලෝකය වේවා. ලෝකෙට ආලෝකය ආවා. යේසුස් වහන්සේ කියනවා මම ලෝකයේ ආලෝකය. මම ලෝකයේ ආලෝකය. එදා ලෝකෙට ආලෝකය දුන්නා. අද උන්වහන්සේ අපේ ජීවිතයට ආලෝකය දීලා තිබෙනවා. හාලෙලූයා. එදා උන්වහන්සේ දුන්නු ආලෝකය ධර්මිෂ්ඨයටත් පෞකාරයටත් එකලෙස තිබෙනවා. ඉර පායනවා ධර්මිෂ්ඨයටත් පෞකාරයටත්. සඳ පායනවා ධර්මිෂ්ඨයටත් පෞකාරයටත්. එදා දීපු භෞතික ආලෝකය මුළු ලෝකෙ හැමෝටම තිබෙනවා. නමුත් අද දවසේ ලෝකයේ ආලෝකය වූ යේසුස් වහන්සේ අපේ හදවත් වලට ඒ ආලෝකය ඇතුල් කර තිබෙනවා. හාලෙලූයා. අනිත් මනුෂ්‍යගේ හදවත් වලට ආලෝකය ඇතුල් කිරීමේ වගකීම, ආලෝකය පෙන්වා දීමේ වගකීම, ආලෝකය ප්‍රකාශ කිරීමේ වගකීම ඔබයි මාය සතුයි. දෙපැත්තෙන්නට කියන්නේ ඔබයි මාය සතුයි කියලා. උන්වහන්සේ ආලෝකය. වාක්‍යානෝ තුල ඒ ආලෝකය තිබුණා. වාක්‍යානෝ තුල ඒ ආලෝකය තිබුණා.
අද දවසේ අපි කල්පනා කරමු පටන් ගැනීමේදී වාක්‍ය අනුව සිටිසේක. පටන් ගැනීමේදී වාක්‍ය අනුව සිටියා. වාක්‍ය අනුව දෙවියන් වහන්සේ හා සමග සිටියා. වාක්‍ය අනුව දෙවියන් වහන්සේව සිටියා. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේය. උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේය. අපි කොලොස්සි පොතේ 1:15 ඉඳලා 18ට බැලුවා නම් මේ කතාව තවත් සවිස්තරාත්මකව තිබෙනවා. ඔබ ලියා ගන්න ගෙදර ගොස් කියවන්න කොලොස්සි 1:15 ඉඳලා 18ට. ඔබට පුළුවන් ගෙදර ගොස් මේ සියල්ල කියව ගන්න. අද දවසේම කියවන්න යන්නේ නැහැ. කාලය යන නිසා. මේ වාක්‍යානෝ කරන කොටගෙන සියල්ල සෑදුවා කියලා මේ ස්ථානේ පෙන්නනවා. වාක්‍යානු තුලින් සෑදුවා. වාක්‍යාන් කරන කොටගෙන වාක්‍යානු උදෙසා මේ සියල්ල සෑදුවයි කියලා කියනවා. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක 17 වෙනි පදයේ. සියල්ල දුන් වහන්සේ තුල පවතින්නේය. උන්වහන්සේ ගැන මේ විදිහට කතා කරනවා. උන්වහන්සේ පටන් ගැන්මව මලවුන්ගේ කුළුඳුලාව සිටිනසේක. උන්වහන්සේ මලවුන්ගේ නැගිටව තැන් වහන්සේ. සියල්ලේ ආරම්භකයා. හැම දෙයකම පටන් ගැනීම බව මේ ස්ථාන අපිට සඳහන් කරනවා. ඉලිදරව් පොතේ කියනවා මම අල්ෆා සහ ඔමේගා. මම ආරම්භයයි අවසානයයි. මම ආරම්භයයි අවසානයයි. එහෙනම් දෙවියන් වහන්සේ මේ වාක්‍ය අනුව ආරම්භය සහ අවසානය. මේ මැද තමයි සියල්ල සිද්ධ වෙන්නේ. අනිත් සියලු දේවල් සිද්ධ වෙන්නේ ආරම්භයයි අවසානයයි මැද. අපි ආරම්භය කතා කරා පටන් ගැනීමේදී. උන්වහන්සේ අවසානය. මලවුන්ගේ කුළුඳුලාව සිටිනවා. මලවුන්ගේ කුළුඳුලා උනේ උන්වහන්සේ මලවුන්ගේ නැගිටීම කරන කොටගෙන. මොකද මලවුන්ගේ නැගිටලා උන්වහන්සේ ඔසව ගත්තා. අපිට ඔප්පු කරලා පෙන්නවා ඒ සත්‍යතාවය. උන්වහන්සේ අවසානය. එහෙනම් මේ ලෝකේ අවසන් වෙන්නේ උන්වහන්සේ කරන කොටගෙන. මේ ලෝකේ අවසන් වෙන්නේ උන්වහන්සේ කරන කොටගෙන. ඊට පෙර අනිත් සියලු දේවල් සිද්ධ වෙනවා. එහෙනම් අපිට අද දවසේ තිබෙන්නේ පටන් ගැන්ම වූ මේ වාක්‍යano ගැන කල්පනා කරමින් ජීවත් වෙන්න. වාක්‍යano ගැන කල්පනා කරමින් ජීවත් වෙන්න. අපිට බයිබලයේ උපදෙස් දෙනවා. උන්වහන්සේ දේශම බලාගෙන උන්වහන්සේ ගැනම කල්පනා කරන්න. උන්වහන්සේල ජීවනයේ තිබුණා. උන්වහන්සේ ආලෝකය. අද දවසේ ඒ කාරණා දෙක අපි සිතේ තබාගෙන අපි කල්පනා කරමු. උන්වහන්සේ ජීවනය, ඒ ජීවනය අපිට දුන්නා. උන්වහන්සේ ආලෝකය, වාක්‍යයන් තුල ආලෝකය තිබුණා. යේසුස් වහන්සේ මමයි ලෝකයේ ආලෝකය. ඒ ආලෝකය අපි හදවත තුල උන්වහන්සේ තබලා තිබෙනවා. මොනවටද? අපි ඒ ආලෝකේ මොනවටද? ඒ ජීවනයේ සම්පූර්ණත්වය අපේ ජීවිතය අපි අත්පත් කර ගන්නා පිණිස. මාක මලුන්ගේ කුළුඳුලා උන්වහන්සේ මලුන්ගේ නැගිලා ඔප්පු කරා. ඔසව ගත්තා. මං ආයෙ එනවා. ජීවනයේ ආලෝකයේ සම්පූර්ණත්වය අපි අත්දකිනවා. ඔසව ගැනීමෙන් නැත්නම් ඒ ස්වර්ගීය අත්දැකීම. ඒ සම්පූර්ණත්වය. ජීවනයේ ආලෝකයේ වූ වාක්‍යano ගැන කල්පනා කරමු. ඒකේ සම්පූර්ණත්වය ළඟයි කියන සිතුවිල්ල අපි හදවත්වල තබාගෙන. අපි හැමෝම නැගිටලා මේ සිතුවිල්ල මෙනෙහි කරමු මේ වෙලාවේ. අපි හැමෝම මේ සිතුවිල්ල මෙනෙහි කරමු. වාක්‍යano ඒ ජීවනය අපිට දුන්නා. වාක්‍යano ඒ ආලෝකය අපිට දුන්නා. ඇයි? ඒකේ සම්පූර්ණත්වය අපි අත්දකින්න. මලුන්ගේ නැගිටලා ඔසවගෙන උන්වහන්සේ ඔසව ගැනීම කාරණාවකින් ඔප්පු කරා නැවත එන බව. මොකටද? ජීවනයේ ආලෝකයේ සම්පූර්ණත්වය අත්දකින්න ඒ ස්වර්ගයේදී. හාලෙලූයා. අපි කල්පනා කරමු මම ඒ සම්පූර්ණත්වයට අයිති පුද්ගලයෙක්. මම ඒ ජීවනයේ අයිති කෙනෙක්. මම ඒ ආලෝකයේ දරන්නා වූ කෙනෙක්. හාලෙලූයා. එහෙනම් මම අනිවාර්යෙන්ම ඔසව ගැනීමේ පංගුකාරයෙක්. එහෙනම් මම අනිවාර්යෙන්ම ඔසව ගැනීමේ පංගුකාරයෙක්. ඒක ආසන්නයි. ඒකට සූදානම් වෙන්න මා තුළ තියෙන ජීවනයත් මා තුළ තියෙන ආලෝකයත් කල්පනා කරලා ජීවනය තුළ පවතිමු. ආලෝකය ප්‍රකාශ කරමු. ජීවනය තුළ පවතිමු. ආලෝකය ප්‍රකාශ කරමු මනුෂ්‍යයාට. ඒ ආලෝකය කවුද? වාක්‍යano. වාක්‍යano කවුද? යේසුස් වහන්සේ. හාලෙලූයා.